අයිබෝන් මේ දවස්වල අපි දකිනවා ලෝක බැංකුවෙන් ලංකාව ගැන පොඩි ප්‍රවෘත්ති නිවේදනයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි පොරොන්දු නැහැ ලංකාවට මේ වෙලාවේ අලුතෙන් ණය දෙන්න කියලා. ඒ වගේම ණය දෙන්න අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ තවමත් ලංකාව තුල සිද්ධ වෙලා නැහැ. ඒ හින්දා ලංකාවෙන් ඇවිල්ලා සාකච්ඡා කරාට ඒ සාකච්ඡා වලින් එහාට ගිහිල්ලා අලුතෙන් ණය නිකුත් කරන මට්ටමකට ලෝක බැංකුව සූදානම් නැහැ කියන අදහස තමයි ඔවුන්ගේ ප්‍රවෘත්ති නිවේදනයේ දැක්වුනේ. ඊට අමතරව ඔවුන් කියනවා ලංකාවේ මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදයේ හින්දා මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු නම් ඒකට අවශ්‍ය කරන යම් කිසි සුළු සහනාධාර මට්ටමක් දෙන්න මීට කලින් ගත්ත ණය පහසුකම් වලින් තවමත් ඉතුරු වෙලා තියෙන ටිකෙන් කටයුතු කරන්නම් කියලා. ඒ හින්දා අපිට ඔබට මතක නම් දැන් මාසයකට විතර කලින් ඔය IMF එකත් එක්ක සාකච්ඡාවට නිව්යෝගීය කණ්ඩායම මෙහි සාකච්ඡා කරනකොටම තමයි මේ ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරලා අලුතෙන් ණය වාරිකයක් ගන්න අලුතෙන් යම් කිසි සහන අරමුදලක් ගන්න උත්සාහ කරේ කණ්ඩායම. ඒ වෙලාවේ ලංකාව ඇතුලේ මාධ්‍ය වාර්තාවල පළ වුණා ලෝක බැංකුවෙන් ලංකාවට අලුත් ණයක් දෙන්න යනවා කියලා මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදය නියාමනය කරගන්න. හැබැයි ඒක වැරදි බව ඊයේ ලෝක බැංකුවෙන් එලි කරපු ඒ ප්‍රවෘත්ති නිවේදනයේ පැහැදිලිවම සඳහන් වෙනවා. ඔවුන් කියා සිටියේ ලංකාවට අරමුදල් දෙන්න තරම් අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ තවමත් කරගෙන නැහැ කියලා. ඒ හින්දා අපිට තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි ඔබ දන්නවා නම් මැයි 18 වෙනිදා ලංකාව පළවෙනි පාරට අර hard default කියන මට්ටමකට ගියා. ඒ කියන්නේ මැයි 18 වෙනිදා ලංකාව ඊට කලින් ගත්ත ණයවල ණය පොලි වාරිකයක් ඒ ණය හිමියන්ට ගෙවිය යුතුව තිබුණා. හැබැයි ඒක අපිට ගෙවා ගන්න බැරුව ගියා. ඒ කියන්නේ අපි නිල වශයෙන් බංකොලොත් භාවයට පත් වුණා. හැබැයි ඒකට කළේ මොකද්ද? තව පොඩි ග්‍රේස් පීරියඩ් එකක්. ඒ කියන්නේ බැංකුවට ගිහිල්ලා මේ ටික ගෙවා ගන්න බෑ. අපිට තව චූටි කාලයක් දෙන්න කියලා දික් කිරීමක් වගේ කාලයක් කරගත්තා. ඒ හින්දා අද බැලුවත් ෆිච් රේටින් එක ලංකාවේ restricted default කියන මට්ටමේ තියෙනවා. restricted default කියන්නේ අපි default හැබැයි එකට යන්න කලින් පොඩ්ඩක් ඒක සීමා කරගෙන ඉන්නවා මේ grace period එක පොඩි දීර්ඝ කලීමේ කාලයක් අරගෙන. ඉතින් මේක බොහෝ විට ලංකාව මේ වැටලා තියෙන අඩියට ඇත්තටම default කියන අඩියට වැටීමට නියමිත අපි දන්නවා පැහැදිලිවම පොඩි කාලයක් ඉල්ලගත්තට ඒක ගෙවා ගැනීමේ හැකියාවක් ලංකාවට ඉදිරි අනාගතයේදී මෑතකදී ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් පැහැදිලිවම අපි ඉන්නේ defaulted කියන තත්වයේ තියෙන රටක අපිට තවදුරටත් වෙළඳපොළ තුලින් ණය ලබා ගැනීම දුෂ්කරයි අපහසුයි බොහෝ විට ඒක කෙරෙන්නේ නැහැ කියන මට්ටමට ඉන්නේ. ඒ කියන්නේ මූල්‍ය වෙළඳපොළ පුද්ගලික බැංකුව වෙන්න පුළුවන්, පුද්ගලික ණය දෙන මූල්‍ය සමාගම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝක බැංකුව වගේ තවත් රාජ්‍ය නොවන මට්ටමේ හැබැයි ගෝලීය ආයතන වෙන්න පුළුවන්. ඒවෙන් අපිට අලුතෙන් ණය ලබා ගන්න අමාරුයි. මොකද අපිට ණය ගෙවා ගන්න බෑ කියන එක තමයි ලියාපදිංචි වෙලා තියෙන. ඒක තමයි අපි ඩිෆෝල්ටඩ් කියන්නේ. ණය ගෙවා ගන්න බැරි රටකට ණය දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වෙලාවල් වලට තමයි අපිට කරන්න පුළුවන් බයිලටරල්. ඒ කියන්නේ තව දුරටත් වෙන රටකින් ණය ලබා ගැනීමේ හැකියාව තියෙන. මොකද ඒ රට කැමති නම් අපිට ණය දෙන්න ඒ ණය ගෙවා ගැනීමේ හැකියාවක් නැති වුණාට ඒක කමක් නැහැ. හැබැයි එහෙම තව රටක් අපිට ණය දෙන්නේ ණය ගෙවා ගන්නත් බෑ කියලා දැන ඒගොල්ලෝ ද්විතීක මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙයි. උදාහරණයකට අපිට චීනයෙන් ණය දෙද්දි ඒගොල්ලෝ විවිධ දේවල් බලාපොරොත්තු වුණා. ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් මේක ඇතුලේ BRI එකට අදාළ ප්‍රොජෙක්ට් මේක ඇතුලේ කරන්න අවසර ගත්තා. දූපත් ඉල්ල ගත්තා. ඒ වගේම වරායවන් ගන්න ප්ලෑන් කරා. ඒ වගේ දේවල්. ඒ වගේම ඉන්දියාව පහුගිය දවස් ටිකේ අපිට ඔය ණය වාරික දීලා ඒවෙන් තමයි තාම ඩීසල් පෙට්‍රල් එන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒවටත් ගැලපෙන්න මොනවා හරි මේකෙන් ගන්න පුළුවන් දේවල් ගත්තා. ඒගොල්ලෝ දූපතකට ආරාධමින් ඉන්නවා. මේ ගුවන් පතේ පාවිච්චි කරන්න යම් අවසරයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ අර චීනය මේක ඇතුළට එනකොට ඒක නියුට්‍රල් කරන්න, චීනයේ වැඩි වෙන බලය නියුට්‍රල් කරන්න අවශ්‍ය බලයක් ඉන්දියාවට අවශ්‍ය වෙනවා. ඉන්දියාවත් මේක ඇතුළේ අපිට ණය දෙන්නේ ඒකilla ඒගොල්ලන්ට තියෙන ද්විතීක වාසියක් වෙනුවෙන්. ණය ගෙවා ගන්න බැරි වුණත් ඒ රිස්ක් එක අරගෙන ඒ රිස්ක් එකට හරියන්න ඒගොල්ලෝ අපෙන් මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙනවා. ලෝකේ වෙන රටකින් තව රටකට මේ වගේ වෙලාවක ණය ලැබෙන්නේ මේ වගේ ක්‍රමයකට විතරයි. ඉතින් අපි ජපානයට ගියත් ජපානෙත් ඒක බලාපොරොත්තු වෙනවා. ජපානයෙන් ඩොලර් බිලියනක් වේවා බිලියන 2ක් වේවා. ඒ ඉල්ලන ප්‍රමාණයට ගැලපෙන්න ඒගොල්ලෝ මුලින්ම බලන්නේ මේක ගෙවා ගන්න මේ රටට හැකියාවක් තියනවද? මොකද ඒක ජපානයේ කොමසාරිස්ගෙන් අපි ඉල්ලුවා කියලා කොමසාරිස්ගේ සාක්කුවෙන් අරගෙන අපිට ණය දෙන්නේ නැහැ. ජපානයේ මහ බැංකුවට ගිහලා මහ බැංකුවෙන් අපිට ණය අරගෙන දෙන්නේ නැහැ. ඒ තියෙන ජපානයේ මිනිසුන්ගේ සල්ලි, ජපානයේ ටැක්ස් පේයර්ස්ලාගේ සල්ලි. ඒ සල්ලි වලට ඒ රටවල් වල ඒ පාලකයෝ, දේශපාලකයෝ, නායකයෝ වග කියන්න ඕනේ. ඒගොල්ලන්ට හිතුමතේට මේක ලංකාව පව් මේගොල්ලන්ට සල්ලි නැහැ. අර රනිල් හිතවතා බිලියන 2ක් ඉල්ලනවා. ඒක දීලා දාමු. එහෙම දෙන්න බෑ. ඒගොල්ලෝ අනිවාර්යෙන් මේක ඇතුලේ
මේක ගෙවා ගන්න ක්‍රමයක් තියෙනවද කියන එක හොයලා බලනවා. හැබැයි එහෙම හොයලා බලනකොට මේක පැහැදිලිවම අපි ඉන්නේ ඩිෆෝල්ටඩ් රටක ගෙවා ගන්න බැරි තැනක. එහෙනම් ලෝකයෙන් යම් ආකාරයකට අපි මුදල් බලාපොරොත්තු වෙනවා නම් ණය විදිහට මූලිකම කාරණේ මේ ණය ගෙවා ගැනීමේ හැකියාවක් අපේ රට ඇතුලේ තියෙනවා කියන එක අපි එළියට පෙන්වන්න ඕනේ. ණය ගෙවා ගැනීමේ හැකියාවක් හදා ගන්න හැකියාවක් තියෙනවා කියලා අඩුම තරමින් පෙන්වන්න ඕනේ. ඒ ණය ගෙවා ගැනීමේ හැකියාව එන්නේ රටේ අයවැය තුල වියදම් ප්‍රමාණය අඩු කරලා ආදායම් ප්‍රමාණය වැඩි කර ගැනීම තුලින් විතරයි. එතකොට තමයි ආදායම් වැඩි නම් වියදම අඩු නම් ඒ ඉතුරු වෙන මුදලෙන් ණය ගෙවන්න පුළුවන්. ඒ හින්දා වියදම් අඩු කරගෙන ආදායම් වැඩි කරලා පෙන්වන්න ඕනේ කොහොමද රට ණය ගෙවා ගන්න තත්යකට යන්නේ කියන කාරණාව. එතකොට ණය ගෙවා ගැනීමකට යන්න මේ කියන වියදම් අඩු කරලා ආදායම් වැඩි කරගන්න නම් අලුත් අයවැයක් අපිට ඕන. ඒක තමයි අයවැයක් අලුතෙන් ගේන්න හදන්නේ. මාස 6කට අලුත් අයවැය ගේන්න හදන්නේ ඒක තමයි. හැබැයි අයවැය ගෙනාවට රට ඇතුලේ තවත් අවශ්‍ය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් තියෙනවා ණය ගෙවා ගැනීමේ හැකියාව දියුණු කරන්න. නැත්තම් අයවැය කියන්නේ ඊළඟ මාස 6ට මෙන්න මේවා අපි කරන්නම් මෙච්චර ආදායමක් වැඩි වෙයි මෙච්චර වියදමක් වෙයි කියලා කරන සාමාන්‍යයෙන් ඇසෙස්මන්ට් එකක් නේ ඉස්සරහා ගැන ඇනලයිස් කරලා කරන දෙයක්. ඒක ඇත්තම වෙන්නේ නැහැ. හැබැයි අපි අවංකවම මේකට උවමනාවක් තියනවා නම් මේකට පියෝලි හිතේ උවමනාවක් තියනවා නම් පිරිසිදු චේතනාවක් තියනවා නම් මේක කරන්න ඕනේ කියලා ඒකට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ තියනවා කරන්න. ඒව කරන්න තමයි පාර්ලිමේන්තුවේ බලය ඕනේ. දැන් බලය තියෙන්නේ රනිල් කියන අගමැතිට. හැබැයි එයා තනි මිනිහෙක් කියලා අපි දන්නවා අලුතෙන් කැබිනට් එකක් දාගත්තට පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ බැසිල් ළඟයි මහින්ද ළඟයි. එතකොට බැසිල් ළඟයි මහින්ද ළඟයි තියෙන බලය පාවිච්චි කරලා රනිල් කොහොමද ඒ ප්‍රතිසංස්කරණ ටික අරන් එන්නේ? ඕක තමයි දැන් රටේම තියෙන ගැටලුව. මොකද මේ ප්‍රතිසංස්කරණ පටන් ගන්නෙම 20 වෙනි සංශෝධනය අහෝසි කරලා අලුත් ව්‍යවස්ථාවක අලුත් සංශෝධනයක් අරගෙන ඒම තුලින්. ඒක තමයි 21 කියලා මේ දවස්වල ගේන්න හදන්නේ. හැබැයි 21 ගෙනීමෙන් අර රාජපක්ෂ රෙජීමේ සතු බලය යම් තාක් ප්‍රමාණයකට ගිලිහෙනවා. 21 ගේනකොටම රාජපක්ෂ රෙජීමේ බලය ගිලිහෙනවා. බැසිල් රාජපක්ෂ සතු බලය ගිලිහෙනවා. ඒගොල්ලෝ දැනට භුක්ති විඳින රජයේ සතු සම්පත්වල මූල්‍ය බලය ඒගොල්ලන්ගේ අතෙන් ගිලිහෙනවා. ඒක ගිලිහෙනවට ඒගොල්ලෝ කීයටවත් කැමති නැහැ. ඒක තමයි දේශපාලන. ඒගොල්ලෝ දේශපාලනේ ඉන්නෙම මේක ඇතුළේ තියෙන වැඩිපුර මූල්‍යවත්කම් ප්‍රමාණයක් තමන්ගේ අතට අරගෙන ඒවෙන් එන වැඩිපුර ආදායමක් කොමිස් මත හෝ හොරා කෑම මත තමන් උපයා ගන්න මට්ටමකට යන්න. ඉතින් එහෙම කට්ටිය කැමති නැහැ අලුත් ප්‍රතිසංස්කරණ ගෙනල්ලා තමන් උපයන ලාභය අහිමි කරගන්න. ඉතින් එහෙම තැනක තමයි ලංකාවේ අපි දේශපාලනිකව හිර වෙලා ඉන්නේ. ඒ හින්දායි රනිල් වික්‍රමසිංහට ආයෙමත් මේ රටේ ප්‍රතිසංස්කරණ කරන්න බෑ කියලා හිතන්නේ. ඉතින් බලන්න රනිල් වික්‍රමසිංහ කලින් යහපාලන රාජ්‍ය අගමැති වෙලා ඉන්නකොට එයාට පාර්ලිමේන්තුවේ බලය තියෙනවා. ඒ බලය තියාගෙන ඔහු මොකද කළේ? මහා බැංකුවේ ලොකු වංචාවක් සිදු වෙන්න ඇරලා බලාගෙන හිටියා. ඒකේ තමන්ගේ හිත මිතුරන් වාසි ගන්නකම් ඒගොල්ලන්ට වාසි ගන්න ඉඩ දීලා බලාගෙන හිටියා. ඒ ලාභයෙන් කොටසක් තමන්ට හෝ තමන්ගේ පක්ෂයට අරමුදල් ලෙස එන්නේ නැති. තමන්ගේ පක්ෂයට උදව් කරපු කට්ටියට ඒ ලාභ බෙදිලා යන්නේ නැති. ඒ වගේම ඔහු මේ වෙලාවේ ලංකාවේ දැන් ඉන්න මහ බැංකුව අධිපතිවරයාට එරෙහිව යන ස්වභාවයක් තියෙනවා. මොකද අපි දකිනවා කොරෝනාව පාලනය කරන්න කියලා අනිල් ජයසිංහට වෙච්ච කාරණාව. අනිල් ජයසිංහට මොකද උනේ? කොරෝනාව හොඳින් පාලනය කරගෙනට ඔහු තුලින් වීරයෙක් මතුවේයි කියලා ලංකාවේ දේශපාලකයන්ට බයක් ඇති වෙනවා. එතකොට මොකද කරන්නේ? ඔහු ඒ තනතුරෙන් අයින් කරලා වෙන තැනකට දානවා. ඉතින් ඒ වගේම තත්ත්වයක් ආචාර්ය නන්දලාල් වීරසිංහටත් වෙන්න නියමිතයි. මොකද ඔහු යම් ආකාරයකට මහ බැංකුවේ මේ වෙලාවේ මහ බැංකුවට නායකත්වය දෙන්න ඉන්න ලංකාවේ එකම සුදුසා. ඉතින් එයාව හදිසියේ කැපිලා පේන එක, ඔහුව මතුවෙන එක නවත්තන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියන්නේ ආර්ථිකය පිළිබඳ දැනුමක් තිබුණාට ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. ඉතින් රනිල් වික්‍රමසිංහගේ ගැටලුවක් තමයි ඔහු තමන් දන්නවා කියලා හිතා තමන්ට හිතන විදිහට තීරණ ගන්න කෙනෙක්. ඔහු මහ බැංකුවේවත් ඒ සම්බන්ධයෙන් ආර්ථික සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයන්ගේවත් උපදෙස් අහලා ඒවත් තකන කෙනෙක් නෙවෙයි කියලා තමයි ඒ විශේෂඥයන්ගේ අදහස තියෙන්නේ. ඒ හින්දා මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමන්ගේ උවමනාවට මහ බැංකුවේ කටයුතුත් පාලනය කරොත් අර මහ බැංකුව කියන ආයතනයේ සතුව ඇති ස්වාධීනත්වය ගිලිහුනොත් අපි යන්නේ ආපහු අර හිටපු තැනටම තමයි. කියන රට හදන තැනකට යන්න වෙන්නේ නැහැ. මොකද බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිසංස්කරණ ඇතුලේ මහ බැංකුව කියන ආයතනය ස්වාධීන විය යුතුමයි. ඒ ස්වාධීන නොවි කටයුතු කරන්න ගියොත් රනිල් වික්‍රමසිංහ නම් මහ බැංකුව ඍජුවම පාලනය කරන්නේ. ඒ කියන්නේ දේශපාලකයා විසින් මහ බැංකුව පාලනය කරන්න යාම තුළ මහ බැංකුවේ ස්වාධීනත්වය තවදුරටත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම වුණාට පස්සේ වෙන්නේ ආර්ථිකය ගොඩ ගන්න තියෙන බාධාවක් බවට පත් වෙනවා. ඒ හින්දා
මෙහෙම ගැටුම්කාරී තත්ත්වයක තමයි රටේ ආර්ථිකය හසුරවන තැන් මේ විදිහට තියෙන්නේ. රනිල් මුදල් ඇමති විදිහට මහ බැංකුවට තමන් ඒ අවශ්‍ය කරන ස්වාධීනත්වය දුන්නේ නැත්නම් ආචාර්ය නන්දලාල් වීරසිංහට ඒ ස්වාධීනත්වය දුන්නේ නැත්නම් ඔහුව පාගන්න ඔහුව යටපත් කරන්න ඔහු තමන් යටතේ ඉන්න කෙනෙක් බවට කටයුතු කරන්න ගියොත් අවශ්‍ය කරන වෙනස්කම අවශ්‍ය කරන අවබෝධය අවශ්‍ය කරන ඒ ගොඩ යෑම මේක ඇතුලේ වෙන්න ඉඩක් නැහැ. ඉතින් මේ ප්‍රතිසංස්කරණ කියලා අපි කොච්චර කතා කරත් ඒ මොනවද ප්‍රතිසංස්කරණ කියලා නිරන්තරයෙන් මතක් කරන්න ඕනේ. අපි විසඳුම් කියනකොට අහන් ඉන්න තරම් මිනිස්සු ගැටලු කියනකොට ඊට වඩා ඉන්නවා. ඒ කියන්නේ හැම වෙලාවෙම අපි ප්‍රශ්න කතා කරන වෙලාවට ඒ ගැන තියෙන උනන්දුව සාමාන්‍යයෙන් මිනිස්සුන්ට විසඳුම් කතා කරනකොට නැහැ. විසඳුම් කතා කරනකොට ඔයක වෙලාවට ඒ ගැන කවුරුත් අහලා නැහැ ඉන්න පිරිස අඩුයි. ඒ හින්දා මේ පරිවර්තනත් නිරන්තරයෙන් අපි කතා කරන්න ඕනේ. කෙනෙකුට හිතන්න පුළුවන් මේවා ප්‍රායෝගික නැහැ කියලා. ප්‍රායෝගික වුණා හෝ නොවුණා හෝ විසඳුම රට හදනවා නම් අපිට කරන්න වෙන්නේ මෙන්න මේ වගේ විදිහකට. අනිවාර්යයෙන් රජය කුඩා කරනවා කියන තැනට යන්නම වෙනවා. වියදම අඩු කරන්න බෑනේ. එහෙම නැතුව රජයේ අනවශ්‍ය ආයතන ගොඩක් අපිට අවලංගු කරන්න වෙනවා, අහෝසි කරන්න වෙනවා. අමාත්‍යාංශවල තියෙන විසිරලා තියෙනවා එකතු කරන්න වෙනවා. උදාහරණයකට පරිසර අමාත්‍යාංශය කියන එක යටතේ තියෙන්න ඕන ආයතන මහ ගොඩක් තැන අමාත්‍යාංශ විදියට කැඩිලා බිඳිලා ගිහිල්ලා තියෙනවා. වනජීවියක වෙනම වන සංරක්ෂණය වෙනම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙනම පරිසර අධිකාරිය තව තැනක ඔය ගොඩක් ආයතන බවට පත් වෙලා තියෙන්නේ මේ එක තැනක තියෙන්න ඕන ටික පරිසර අමාත්‍යාංශය. ඉතින් ඒ වගේ සෞඛ්‍ය අමාත්‍යාංශය වුණත් ගත්තාම වෙනත් කෑලි වලට කැඩිලා දෙපාර්තමේන්තුවෙන් වල ඒවා සාමාන්‍යයෙන් අමාත්‍යාංශ බවට පත් කරලා අර මහින්ද රාජපක්ෂ අමාත්‍යවරු වැඩි කරන්න හදාගත්ත විදිහට අර අමාත්‍යාංශ සෑහෙන්න කැඩිලා පොඩි වෙට ගිහිල්ලා මේවා ඇතුලේ ආයතන මහ ගොඩක් හැදිලා තියෙන්නේ. මේ ආයතන එක තැනකට එක වහලකට අරගෙන මේවා අනවශ්‍ය දේවල් අයින් කරලා සෑහෙන ප්‍රමාණයකට රජය කුඩා කිරීම කියන තැනට යන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් මේ විදිහට අමාත්‍යාංශ දෙනකොට. එහෙම කරන්න පුළුවන් මේ විදිහට ඇමතිකම් දෙනකොට නියෝජ්‍ය ඇමතිලා අච්චරයි ඇමතිලා මෙච්චරයි. ඒක තමයි ලංකාවේ පාර්ලිමේන්තුවේ සංයුතිය. පාර්ලිමේන්තුවේ බලය තියාගන්න නම් ඇමතිකම් දෙන්න වෙනවා. ඒ ඇමතිකම් දුන්නොත් රජය විශාලයි. ඉතින් රජය විශාල නම් රජය වියදම අඩු කරන්න බෑනේ. ඒක තමයි කියන්නේ රනිල් වික්‍රමසිංහ ආවට එයාට රට හදන ප්‍රතිසංස්කරණ අරගෙන ඉන්න බෑ කියලා. උදාහරණයකට ඒ වගේ. අනිත් කාරණාව රජයේ සේවකයෝ පැහැදිලිවම IMF ලෝක බැංකු වාර්තාවල අපේ තියෙනවා මිලියන 1.7ක් සමහර වාර්තාවල 1.5 කර ස්ථිරය 1.5ක් විතර ස්ථිර නැතිවත් ගත්තම 1.7ක් විතර යනකම් යනවා. ඒකේ විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශත් ඉන්නවා. ඉතින් මේ ප්‍රමාණය අඩුම ලක්ෂ 6කට අරගෙන එන්න ඕනේ. ලක්ෂ 6කට අරගෙන එනකොට භාගයක් කොහොමද මිනිසුන්ට රැකියාව අහිමි කරලා ඉන්නද? බෑනේ. ඒක කරන්න බෑ. එහෙනම් දේශපාලකයාව විශ්වාස කරන පුළුවන් මට්ටමේ ආණ්ඩුවක් හැදුනොත් විතරයි රජයේ සේවකයෝ අලුත් ප්‍රතිසංස්කරණ වලට කැමති වෙලා මේ වෙනස්කම් වලට එකඟ වෙන්නේ. අපිට බෑ ඔය ඉන්න ලක්ෂ 7ක් විතර වැඩිපුර ලක්ෂ 8ක් විතර ඉන්න වැඩිපුර ටික ඔක්කොම රට යවන්න බැරි වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට වෙන ලංකාව ඇතුළෙම කරන්න දේවල් හදලා දෙන්න ඕනේ. හැබැයි ඔවුන් දේශපාලකයාව විශ්වාස කරන්නේ නැත්තම් දැන් හිතන්න අපි එක්සත් ජාතික පක්ෂ කෙනෙක් මේ කතා කරන්න යන්නේ කියලා. එතකොට මේ හැම එකනටම වෙනම වෘත්තීය සමිති තියෙනවා. නේද? අපි ගත්තොත් නිදහස් පක්ෂයට එකක් තියෙනවා, මහින්දලට තව එකක් තියෙනවා, UNP එකට තව එකක් තියෙනවා, JVP එකට තව එකක් තියෙනවා. ඒ කියන්නේ එක ආයතනයක් ගත්තාම එකම සේවක සංගමේ කෑලි කැඩිලා තියෙනවා පක්ෂවලට. එතකොට මේ පක්ෂයකින් මිනිස්සෙක් ගියාම මේ පක්ෂ කට්ටිය විතරයි ඒකට උදව් කරන්නේ. අනිත් කට්ටිය විරුද්ධවල කෑ ගහනවා. ඉතින් එහෙනම් ඒගොල්ලන්ට මේක රජයේ සේවකයොත් එක්ක කතා කරගෙන, ඒ විශ්වාසය ඇති කරගෙන කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් රජයේ සේවකයෝ අඩු කරන්න බැරි නම් ආයි මේකේ වියදම අඩු කරලා ප්‍රතිසංස්කරණ ගැන විශ්වාසයක් ඇති කරන්න බෑ අන්තර්ජාතික ප්‍රජාවට IMF එකට ලෝක බැංකුවට. ඒ වගේම තමයි පුද්ගලීකරණය කියන කාරණාව. රජය කුඩා කරනවා කියන තැනට යනකොට රජය සතු කර්මාන්ත අපි ඔක්කොම වගේ ජනතාවට දෙන්න ඕනේ. මහ ජනතාවට කර්මාන්ත කරගන්න ඒව නිදහසෙන් නිකුත් කරන්න ඕනේ. මහ ජනතාවට අපි කියනවා මේ පබ්ලික් ලිමිටඩ් කම්පනීස් බවට පත් කරන්න ඕනේ. ඒවා ෂෙයාර්ස් දෙන්න ඕනේ. සේවකයන්ටත් ෂෙයාර්ස් වලින් කොටසක් දෙන්න ඕනේ. අනිත් ජනතාවටත් මේක ෂෙයාර්ස් කොටස් වශයෙන් නිකුත් කරන්න ඕනේ. එතකොට තමයි මේක පබ්ලික් ලිමිටඩ් ජනතාවගේම සමාගම් බවට පත් වෙන්නේ. එතකොට තමයි ඒවා ලාභ ලබන ආයතන බවට පත් වෙන්නේ. රජය ඒවෙන් මිදෙන්නේ. එතකොට ඒවා සේවකයෝ පුද්ගලික අංශයේම අලුත් සමාගමක සේවකයෝ බවට පත් වෙනවා. ඒවා රජයේ නිවත් වීමත් රජයේ කුඩා වෙනවා. රජයේ බර අඩු වෙනවා. එහෙනම් පුද්ගලීකරණය එකත් කරන කිරීමත් අපි අනිවාර්යෙන් කළ යුතු දෙයක්. මේක මේ හුදෙක් කාට හරි විකිණීම කියන දේ අදහස් කරන්නේ නැහැ. මේක රටේ අපි හැමතිස්සෙම අපේ රටේ දේශපාලකයෝ නොදන්න කාරණාවක් තමයි මාකට් ඉකොනොමි එකක් කියන එක ගැන හැමෝම දන්නේ නැහැ. එක්ක සමාජවාදය ගැන කතා කරනවා, එක්ක ධනවාදය ගැන කතා කරනවා. හැබැයි කවුරුත් මේ මාකට් ඉකොනොමි වෙළඳපොළ ආර්ථිකයක් කියන සංකල්පය ගැන කතා කරන්නේ නැහැ.
වෙළඳපොළ වෙළඳපොළ ආර්ථිකයක් කියන සංකල්පය තමයි ලෝකෙ දැන් තියෙන්නේ. ගෝලීයව යන ආර්ථික සංකල්පය. වෙළඳපොළ ආර්ථිකයක් කියන එක. ඒක රජයන් ඉන්නේ බොහොම පුංචියට. රජයේ තියෙන්නේ වෙළඳපොළ අවශ්‍ය පුංචිම නියාමනය කරන්න විතරයි. අනිත් කාරණා සියල්ල වෙළඳපොළ තුල සිද්ධ වෙනවා. ඒ කියන්නේ රටේම මිනිස්සු වෙනුවෙන් අවශ්‍ය කරන සේවා සහ භාණ්ඩ සපයනවා. අවශ්‍ය කෙනා ගන්නවා, අවශ්‍ය කෙනා විකුණනවා. ඒක ස්වභාවිකව තියෙන එක. ඒක තමයි අපිට තියෙන වෙළඳපොළ ආර්ථිකය කියන තත්ත්වය තමයි අපි ඇති කරන්නේ. ඒකට නම් රජය කුඩා කිරීම තමයි ඉතාමත්ම වැදගත්. රජය ව්‍යාපාර කිරීමෙන් ඈත් වෙන්න ඕනේ. පුද්ගලිකාංශයට මේවා ලබා දෙන්න ඕනේ. ඒවා පබ්ලික් ලිමිටඩ් බවට පත් කිරීමෙන් ජනතාවට මේවා කොටස්කරු වෙන්න පුළුවන්. සේවකයන්ට මේවා කොටස් හිමි කරගන්න පුළුවන්. ජනතාව ඒවෙන් ලාභ ලබනවා. ජනතාව එතකොට තමන්ගේම ආයතන මේවා. තමන්ගේම කොටස් තියෙන. එතකොට මහන්සි කියලා වැඩ කරනවා. ලාභ ලබන්න උවමනාවක් එනවා. එතකොට ඒවා කාර්යක්ෂම වෙනවා. එතකොට හොඳ සේවයක් සහ භාණ්ඩ ජනතාවට ලබා ගන්න හොඳ කාර්යක්ෂම වෙළඳපොළ ආර්ථිකයක් හදා ගන්න පුළුවන්. ඕක තමයි සරල දේ. එහෙනම් මේකට මේ රජය කියන ආයතනය කර්මාන්ත කිරීමෙන් ඈත් වෙලා පුද්ගලීකරණය කියන කතන්දරයට යන්නම වෙනවා. ඒක කතා නොකර රට හදන එකක් ගැන කතා කරන්න බෑ. හැබැයි එහෙම කරන්න දැන් තියෙන පාර්ලිමේන්තුව ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට කෙරෙන්න ඕනේ ලංකාවේ දෙයක් තමයි බදු ප්‍රතිසංස්කරණ. බදු ප්‍රතිසංස්කරණ අනිවාර්යෙන් වේදනාකාරී වෙන්න පුළුවන්. හැබැයි බදු ප්‍රතිසංස්කරණ කියන එක ලංකාවේ අත්‍යවශ්‍ය කාරණාවක්. දැනට ලංකාවේ GDP එකෙන් බදු විදිහට එකතු කරගන්නේ 8.8ක් විතරයි. හැබැයි මේක අඩුම GDP එකට සාපේක්ෂව 15%ක්වත් ප්‍රමාණයක් බදු ආදායම විදිහට එකතු වුනේ නැත්නම් ඒ රට සාර්ථකව කරන්න බෑ කියන එක තමයි රිසර්ච් වලින් පෙන්නලා තියෙන්නේ. එහෙනම් අපි මේකේ බදු ආදායම යම් ප්‍රමාණයකට වැඩි කරන්න ඕන. හැබැයි ඒක දුප්පතුන්ගේ නම් මේ වක්‍ර බදු විදියට දුප්පතුන්ගෙන්ම නම් මේ බදු තවදුරටත් අත් කරගන්නේ මේක සාර්ථක වෙන්නේ නැහැ. දුප්පතුන්ට තවදුරටත් බර පටවන්න බෑ. එහෙනම් රටේ වැඩිපුර ධනයක් තියෙන කට්ටිය තමයි මේකට බදු වලට සහභාගී වෙන්න ඕනේ. විශේෂයෙන් ආදායම් බදු, පුද්ගලික ආදායම් බදු මට්ටම වැඩි කරන ස්වභාවයක් තියෙන. මේක ගෝලීයව තියෙන බදු ප්‍රතිපත්තිත් එක්ක සලකලා තරඟකාරී බදු ප්‍රතිපත්තියකට යන්න ඕනේ. මොකද අපි හැමදෙස්සම හිතන්න ඕනේ අපි ලෝකෙන් තනි වෙලා නැහැ. ලෝකෙත් එක්ක ඉන්නේ. ලෝකයේ අනිත් රටවල් එක්ක අපි තරඟකාරී බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරොත් තමයි අපේ රටට ආයෝජන ගලාගෙන එන්න පුළුවන්. ඒ හින්දා බදු ප්‍රතිපත්තියක් හදද්දී හිතන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. හැබැයි අපි ලංකාවේ බදු ප්‍රතිපත්තිය සකස් කරද්දී පැහැදිලිවේ ගෝලීය තරඟකාරීත්වය අපේ රටට වැඩිපුර ආයෝජන ගෙන්න ගන්න දෙන උත්තේජනයක් විදිහට කටයුතු කිරීම. ඒ වගේම දුප්පතුන්ට බරක් නොදැන වක්‍ර බදු ක්‍රමය අඩු කරලා ඍජු බදු ක්‍රමය, ඍජු ආදායම් බදු වලට යන ක්‍රමයකට අපි යන්න ඕනේ. බදු සහන ලබා දීලා තියෙන කර්මාන්ත ගණනාවක් තියෙනවා. ඒවා අපිට නැවත සලකා බලන්න වෙනවා. අපි කියනවා රිවිව් කරලා බලන්න වෙනවා. ඒවැ බදු ප්‍රතිසංස්කරණ සඳහා. ඒ කියන්නේ ලංකාවේ අනිවාර්යෙන් ලොකු බදු ප්‍රතිසංස්කරණයක් ඊම අත්‍යවශ්‍යයි රජයේ ආදායම වැඩි කරගන්න. ඔන්න ඔය විදිහේ ප්‍රතිසංස්කරණ තමයි අනිවාර්යෙන් ලංකාවට අවශ්‍ය වෙලා තියෙන්නේ. හැබැයි මේ ප්‍රතිසංස්කරණ ටික කරගන්න පාර්ලිමේන්තුවේ කොච්චර ඉඩ තියෙනවද? මොකද ඔය ඉන්න දූෂිත ව්‍යාපාරිකයෝ තමයි මේක ඇතුලේ රිංගගෙන ඉන්නේ. ඉතින් ඔය ප්‍රං කිව්වේ ඔබට ප්‍රතිසංස්කරණ වලින් කරන්න ඕන කීපයක් විතරයි දිගින් දිගටම මම කතා කරලා තියෙනවා. ඉතින් සොලියුෂන්ස් ගැනත් දිගින් දිගටම කතා කරලා තියෙනවා. මේ වෙලාවේ ආයි මම කියන්නේ නැහැ, නැවත කියනකොට ඒකත් එපා වෙන්න පුළුවන්. හැබැයි ඉමීඩියට්ලි කරන්න පුළුවන් දේවල් අතරේ ලංකාවේ මේ වෙලාවේ විශේෂයෙන් අපේ මේ උන්ඩියල් මාකට් එක පොඩ්ඩක් උන්ඩියල් මාකට් එක යටපත් කරලා බැංකුව හරහා ඩොලර් එවන්න වෙළඳපොළට උනන්දු කරන උපක්‍රමශීලී දේවල් අපි ගොඩාක් කරන්න තියෙනවා. ඒ ගැන දිගින් දිගටම කතා කරලා තියෙනවා. උදාහරණයකට සාමාන්‍යයෙන් අපි පිටරටින් භාණ්ඩයක් ගෙන්නනවා නම් ඒකට බැංකු හරහාම ගෙවීම කරන්න ඕන කියන තත්ත්වය ඇති කරොත් දැන් වෙන්නේ මොකද දන්නවද? දැන් වෙන්නේ උන්ඩියල් මාකට් එකෙන් ඩොලර් හොයාගෙන ඒකෙන් භාණ්ඩයට ගෙවලා රටට එනවා. ඒක කොහොම හරි කස්ටම් එකකින් ක්ලියර් කරාම භාණ්ඩ ටික ඇතුලේ බැංකු වලින් ඩොලර් ගිහිලා නැහැ. හැබැයි අපිට අලුත් නීති සම්පාදනය කරන්න වෙනවා පාර්ලිමේන්තුව ඇතුලෙන්. බැංකුව හරහාම ගෙවීම කළොත් විතරයි රටට භාණ්ඩ ආනයනය කරන්න පුළුවන් කියලා. ඒකට නීති සම්පාදනය කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ අත උස්සව ගන්න ඕනේ. අලුත් බිල්ස් පාස් කරන්න ඕනේ. ඉතින් ඒක කරා නම් උන්ඩියල් මාකට් එක සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. අනිත් එක උන්ඩියල් මාකට් එක හැමතිස්සෙම බැංකුවේ රේට් එක ඩොලර් රුපියල් 20ක් 25ක් ඉහළින් දෙන්නේ. ලංකාවේ රුපියල දිය වෙලා යන හින්දා. රුපියලේ වටිනාකමක් නැති වෙලා හින්දා. හැබැයි අපිට තියෙන පළවෙනිම දේ තමයි මේ ඩොලර් සංචිත ගොඩනගන්න රුපියල. ඒ කියන්නේ දේශීය වෙළඳපොළ ආර්ථිකය ස්ථාවර කරන්න ඕනේ කියන එක. ඒකට මුදල් අච්චු ගැහිම ඉතාමත්ම සීමිතව කරන්න වෙන්නේ. රනිල් කියන වගේ ට්‍රිලියනයක් අච්චු ගහලා මේක කරන්න බෑ. එහෙනම් රජයේ වියදම් වලට තමයි මුදල් අච්චු ගහන්නේ. රජයේ වියදම් අඩු කරන කතන්දරේ නොකොට මුදල් අච්චු ගහන එක අපිට අඩු කරන්නත් හැකියාවක් නැහැ. එහෙනම් රජයේ වියදම් අඩු කිරීම හැවත් අයවැය හිඟය අඩු කර ගැනීම ඉතාමත්ම වැදගත්. මුදල් අච්චු ගැසීම අඩු කරන්න. මුදල් අච්චු ගහන එක අඩු නොකොට ලංකාවේ දේශීය රුපියලේ දියවීම නවත්තන්න බෑ. රුපියල දිය වෙනක නවත්තන්න නැතුව අපිට රුපියල් දීලා ඩොලර් ගන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ.
එහෙනම් ඩොලර් ගෙන්න ගන්න නම් අනිවාර්යෙන් අපිට රුපියල ස්ථාවර කරගන්න වෙනවාමයි. ඉතින් අපි පැහැදිලිව යම් යම් ප්‍රතිසංස්කරණ කරන්න පටන් අරන් විශේෂයෙන් 20 වෙනි සංශෝධනය අහෝසි කරලා 21 ගෙනල්ලා බ්‍රදු ප්‍රතිසංස්කරණ අරගෙන ඇවිල්ලා අලුත් අයවැය සම්මත කරලා ගොඩක් වැඩ තියෙනවා අන්තර්ජාතිකය සතුටු කරන්න අපිට ඩොලර් එවන්න සුදුසු මට්ටමක් කියලා. විශේෂයෙන් අපිට ආයතන පුද්ගලීකරණය කරන්න වෙනවාමයි. ඉතින් මේවා තමයි ඇත්ත. මේවා කියන්නේ නැත්නම් කවුරු හරි දේශපාලනික වාසි ගන්න එහෙම නැත්නම් මේවා කිව්වොත් අපිට ඡන්ද දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ බොරු කියන්නේ. එහෙම නැත්නම් මේක දන්නේ නැහැ. මේ වෙන ක්‍රමයක් නැහැ. ලෝකයේ යන්නේ ගෝලීයව තියෙන නිදහස් වෙළඳපොළ ආර්ථිකයකට අපි ඒකට හරියට ප්ලග් වුණොත් විතරයි අපේ රටට ඩොලර් ගලාගෙන ඉන්නේ. මම එක උදාහරණයක් කියලා මම ඔබට කතාව නවත්තන්නම්. හිතන්න සාමාන්‍යයෙන් රටක විදුලි බල පද්ධතිය තියෙනකොට ඒකේ වෝල්ටීයතාවයක් තියෙනවා, ධාරාවක් තියෙනවා, අපි කියනවා මේ හර්ට්ස් ගානක් තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාතයක්. ওই කාරණා තුන තමයි තියෙන්නේ. ඒ තුනට ගැලපෙන්න කරන්ට් එක හදලා විදුලි බලාගාර වලින් හදලා ඊට පස්සේ කරන්ට් එක වයර් දිගේ ඇවිල්ලා ගෙදර බිත්තියට එනකන් එනවා. අපි ගෙදර බිත්තියෙන් අපේ ගෙදර අවශ්‍ය කරන විදුලි බලය ගන්න ඒ බිත්තියට ප්ලග් එකක් ගහලා ගන්න ඕනේ. ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඒකට ප්ලග් එක ගහලා ගන්න ඕනේ. හිතන්න බිත්තිය අපි හදලා තියෙන්නේ 4 ස්පින් ප්ලග් බේස් එකක්. 4 ස්පින් ප්ලග් බේස් එකක්. අපි මේකට රවුන්ඩ් පින් එකක් ගහන්න පුළුවන්ද? බෑ. ගහන්න බෑ. එහෙනම් අර එන කරන්ට් එකට ගැලපෙන්න ඒ කරන්ට් එකේ ධාරාවට සංඛ්‍යාතයට වෝල්ටීයතාවයට ගැලපෙන්න 4 ස්ප්‍රින්ග් ප්ලග් එකක් අරගෙන ගැහුවොත් විතරයි මෙතෙන්ට අපිට ගිය ඇතුළට කරන්ට් එක එන්නේ. හැබැයි අපි දැන් ලංකාවේ මොකද කරන්නේ? අපිට 4 ස්ප්‍රින්ග් ප්ලග් එකක් නැහැ. අපි කරන්නේ අර වයර් ගහලා කම්බි ගහලා පෑන් ගහලා කොහොම හරි චුට්ටක් අරගෙන ජීවත් වෙන්න බලනවා වගේ එකක්. ඒ කියන්නේ මම අර විදුලි බල පද්ධතිය ඔයගොල්ලෝ හිතාගන්න මේ උදාහරණය ගත්ත ගෝලීය ආර්ථිකය කියන්නේ ඒක. ගෝලීය ආර්ථිකය තුළ අවශ්‍ය තරම් ඩොලර් තියෙනවා. අවුරුද්දකට ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් විදිහට ආයෝජන විදිහට ඩොලර් බිලියන 1500ක් විතර තියෙනවා. නිෂ්පාදනය වෙනවා. ඩොලර් බිලියන 1500ක් එකතු වෙනවා. මේක රට ලෝකේ පුරා රටවල් වලට බෙදෙනවා. ඒක තමයි ලොකුම ප්‍රාග්ධනය. ඒක තමයි ලොකුම ඩොලර් සෝස් එක. හැබැයි අපේ රටට බිලියන එකක්වත් එන්නේ නැහැ. ඇයි? මොකද අපි අර 4 ස්පින් බ්ලේස් එකට රවුන්ඩ් ප්ලග් එකක් ගහන්නෙත් නැතුව අපි කම්බි වලින් එහෙම මෙන් දාලා තමයි කරන්ට් එක ගන්න. අපි අක්‍රමවත් රාජ්‍යයක්. එහෙනම් අපි ගෙදර ඇතුලේ තියෙන දේශීය වෙළඳපොළ ආර්ථිකය ගෝලීයව තියෙන සංකල්ප එක්ක සංසන්දනය කරලා ඒකත් එක්ක මැච් කරලා ඒකත් එක්ක තරඟකාරීව යන්න පුළුවන් විදිහකට හදාගෙන නැහැ. ඒව හදාගන්නකම් අර තියෙන ගෝලීයව තියෙන ධන සම්පතෙන් කොටසක් අපේ රටට ඇදිලා එන්නේ නැහැ. හැමදාම ණයට නම් ගන්න පුළුවන්. එහෙම අරන් තමයි මෙච්චර කල් ආවේ. දැන් ණයත් එන්නේ නැතිකොට රට ඇතුලේ ඩොලර් නැහැ. ඔන්න ඕක තමයි අපේ ප්‍රශ්නේ. ඉතින් මේවා ගොඩාක් හැදෙන්න ඕන කාරණා පාර්ලිමේන්තුව ඇතුලෙන්. හැබැයි පාර්ලිමේන්තුව ඒව හදන්න සූදානම් නෑ. මොකද පැහැදිලිවම ඔබට පේනවා දැන් පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයෝත් රටේ මහ ජනතාවත් කියන දෙකොට්ටාශයක් පැහැදිලිව පේන්න තියෙනවා. මේක ඇතුලේ පන්ති තරඟයක් නෑ. දුප්පතුන් ධනවතුන් අතර කියන තරඟයක් මේකේ නෑ. ඇත්තා නැත්තා කියලා අතර තරඟයක් මේක නෑ. මෙතන තියෙන එකම බෙදීම දේශපාලකයා සහ මහ ජනතාව කියන කට්ටිය විතරයි. මෙච්චර කල් දේශපාලකයා මේ රටේ සියලු සම්පත් තමන් ළඟට එන්න හොඳම වාහන, ලොකුම ගෙවල්, ලොකුම ධනය, ලොකුම ව්‍යාපාර, ඒවැන් කොමිස්, ඒවැන් ලාභ, ඒවැන් හොරකම් ඔක්කොම කරගෙන මේ ධනය මහා විශාල ප්‍රමාණයක් තමන් ළඟට එකතු කරගත්තා. දේශපාලකයාගේ පන්තිය අනිත් පන්තිය මහ ජනතාවගේ පන්තිය. එහෙනම් මෙතන ඇත්ති හැකි එහෙම ප්‍රශ්නයක් නෙමෙයි, උගත් නූගත් ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන්නේ දේශපාලකයා කියන පන්තියත් ඔවුන් සමග ගැටෙන මිලියන 22ක් මිනිසුන්ගේ පන්තියත්. මේ මිලියන 22ක් මිනිසුන්ගේ පන්තිය ඇතුලේ ධනවතත් ඉන්නවා, දුප්පතත් ඉන්නවා, සාමාන්‍ය මැදි පන්තියේ මිනිස්සුත් ඉන්නවා. අපි ඔක්කොම එකක්. ගැටුම තියෙන්නේ දේශපාලකයා කියන පන්තියයි සාමාන්‍ය අපේ මිලියන 22ක් මිනිස්සුයි. එහෙනම් 225ක් එකතු වෙලා 225යි එකතු වෙලා තව ජුන්ටාවක් එකතු වෙලා තව රෙජීමයක් එකතු වෙලා අපි මිලියන 22ක් මිනිසුන්ව සූරාගෙන කනවා. අපි මිලියන 22ක් මිනිසුන්ගේ රීරි මාංශය උරන් බොනවා. අපේ දහඩිය කඳුළු බලාගෙන ඒගොල්ලෝ සැප විඳිනවා. එහෙනම් ඔය මිලියන 22 එකතු වෙනකන්, ඔය මිලියන 22 එකතු වෙලා යුක්තිය ඉල්ලනකන්, ඔය මිලියන 22 එකතු වෙලා ඒක ශක්තියක් කරගෙන මේ වෙනස්කම් කරන්න ඉල්ලනකන්, මේ මිලියන 22ක් පෝලිං වල දුක් විඳින එක පැත්තක තියලා අපේ අයිතිය දියව් කියලා ඉල්ලනකන් ඒක ලැබෙන්නේ නැහැ. ඒක මේ 22ක් 222ක් සහ ජනාධිපති කියන මේ පන්තිය පොඩි රෙජීමයක් ඇතුළේ තියාගෙන ඒගොල්ලෝ රටේ සාරය
ඌරගෙන උරාගෙන බොනවා. ඔබ ඒකට කැමති නම් ඔබ බලාගෙන ඉන්න. ඔබ ඒකට අකමැති නම් ඉක්මනට එකතු වෙන්න. සංවිධානය වෙන්න මිලියන 22 එකතු වුණාට පස්සේ අපි බොහොම ශක්තිමත් ජාතියක් විදිහට ගොඩ නැගෙන දවස වැඩි ඈතක නැහැ. ඒ තීරණය ඔබට දෙමින් මම අදට නිහඬ වෙනවා මේ අපේ අලුත් කාර්යාලය ජාතික හරිත පෙරමුණේ. එතන ඉඳන් තවදුරටත් ඔබව දැනුවත් කරන්නම්. ඔබට ජය වේවා, රටට ජය වේවා. අරගලයේ දෙවන කොටස දෙවන අදියර ඉක්මනටම පටන් ගන්න වෙනවා. ඔබ එනකන් අපි බලාගෙන ඉන්නවා. ඔබට ජය වේවා.